මාදාබර මිතුරු මිතුරිය ඔබ සැමට ප්‍රීතිමත් සවස් දවසක් ප්‍රාර්ථනා කරනවා. උන්වහන්සේ අපට තවත් අවස්ථාවක් උදා කර දී තිබෙනවා. ශුද්ධලිවිල්ලේ සත්‍යතාවය ඉගෙන ගන්නට. ඔබ දන්නවා අපි විශේෂයෙන් දේශනා මාලාවක් ආරම්භ කර තිබෙනවා. ඒ තමයි පරණ ගිවිසුමේ යුදෙවරුන් විසින් පවත්වන ලද මංගල්‍යයන් පිළිබඳව ශුද්ධලිවිල්ලේ සත්‍යතාවය, ඒ සීල මංගල්‍යයන් වල සම්පූර්ණත්වය, ක්‍රිස්තුස් වහන්සේ තුළින් කොයි ආකාරයෙන් සම්පූර්ණ වී තිබෙන්නේ කියන කාරණේ ඉගෙන ගන්නට අපි ආරම්භ කර තිබෙනවා. ඔබ දන්නවා අපි පහුගිය දේශනා 7 පුරාම අපි මේ කාරණා උන්වහන්සේ මිනිස්යාගේ කැළවීමේ සැලැස්ම, මිනිස්යාට පව් කරන්න පහසු වුණාට උන්වහන්සේ මේ පාපේ ප්‍රශ්නේ ස්ථානට උන්වහන්සේ දිනදර්ශනය, මෙසියස් වහන්සේගේ දිනදර්ශනය කියලා අපි හඳුන්වනවා. එතකොට මේ දිනදර්ශනය පුරාම උන්වහන්සේගේ උත්පත්ති, උන්වහන්සේගේ සේවය, උන්වහන්සේගේ මරණය, උන්වහන්සේගේ භූම දානය, උන්වහන්සේගේ මලුන්ගේ උත්ථානය, මේ සීල කාරණා කොයි ආකාරයෙන්ද මණ්ඩප මෙහෙයත් එක්ක, පරණ ගිවිසුමේ මණ්ඩප මෙහෙයත් එක්ක සම්බන්ධ වෙලා තිබුණේ. ඒ සීල කාරණා අපි කලම් කරතරන් වහන්සේ සම්පූර්ණ කළා වූ ආකාරය අපි ඉගෙන ගනිමින් සිටිනවා. දැන් අපි ඇවිල්ලා තිබෙනවා පළවෙනි මංගල්‍යයට. පරණ ගිවිසුමේ ඊශ්‍රායල් සෙනග විසින් කරන ලද, පවත්වන ලද පළවෙනි මංගල්‍ය. ඔබට මතක ඇති. අපි ගිය සතියේ දේශනාව තුළ ඉගෙන ගත්ත අපේ ගැලුම්කාරතරන් වහන්සේ කොයි ආකාරයෙන්ද මේ පළමු මංගල්‍යයට හොඳ ප්‍රසිද්ධියක් ගෙනලා දුන්නේ කියලා. මේ පළමු මංගල්‍ය නිවේදනය කළේ කොයි ආකාරයෙන්ද? මේ පළමු මංගල්‍යයේ සම්පූර්ණත්වයේ ක්‍රිස්තුස් වහන්සේ තුළ සම්පූර්ණ වෙන බව මනුෂ්‍යයන්ට ජයග්‍රාහී ලෙස මනුෂ්‍යයන්ට ප්‍රසිද්ධියේ ඒ කාලයේම, පාස්කු මංගල්‍යයේ කාලයේම මනුෂ්‍යයන්ට අඟවා දෙන්න උන්වහන්සේ දරුවා වූ උත්සාහය, උන්වහන්සේ ඒ කලාව කාර්ය අපි ගිය සතියේ ඉගෙන ගත්තා. අද සතියේ තමයි අද දේශනාවේ තමයි හොඳම කොටස. ඒ තමයි ඓතිහාසික පාස්කුව. ඊශ්‍රායල් සෙනගට දෙවියන් වහන්සේ පවත්වන්තේ කිව්වා වූ පාස්කු මංගල්‍යය කොයි ආකාරයෙන්ද අපේ ගැලුම්කාරතරන් වහන්සේ තුළ සම්පූර්ණ වෙලා තිබෙන්නේ කියන කාරණේ සාක්ෂි සහිතව ශුද්ධලිවිලි බයිබල් පාඨ තුළින් පරණ පාස්කුව සහ අලුත් පාස්කුව අපේ ගැලුම්කාරතරන් වහන්සේ ඔබ සිහිපත් කිරීම සඳහා එකින් එක පරණ ගිවිසුමේ පාස්කුව තුළ දී තිබෙනා වූ ආකාරයේ ශුද්ධලිවිලි තුළින් අපි ඉගෙන ගන්නට යනවා. මම ගොඩක් අද ඊටමත් උද්‍යෝගිමත් මේ ශුද්ධ වූ පණිවිඩය ඔබ වෙතට ගෙනෙන්නේ. මොකද උන්වහන්සේ අපිට මේ සියලු කාරණා එල්දරව් කර දී තිබෙන නිසා. කෙසේ වෙතත් සියල්ල එල්දරව් කරන්නේ උන්වහන්සේ. කතා කරන්නට බලය දෙන්නේ. ඔබ ඉදිරියේ මේ සූදානම් කර තිබෙන දේ ඔබට දෙන්නට හැකියාවක් ලැබෙන්නේ උන්වහන්සේගේ බලයේ කාරණ කොටගෙන පමණයි. උන්වහන්සේ මට ප්‍රඥාව නොදුන්නොත් මට ඒ දේ කරන්න හැකියාවක් නැහැ. ඒ නිසා අපි උන්වහන්සේට බාර වෙමු. ඒ විතරක් නෙමෙයි, ඔබට තේරුම් ගන්නට ශක්තිය දෙන්නේ ශුද්ධාත්මයන් වහන්සේ. ඒ නිසා උන්වහන්සේ මතම රඳා මේ ශුද්ධ වූ පාඩම අපි ඉගෙන ගනිමු. අපි උන්වහන්සේට අපේ ජීවිත බාර කරලා අපි මේ ශුද්ධ වූ ආලෝකයේ, මේ සත්‍යතාවයේ ශුද්ධලිවිලි තුළින් දැන අවබෝධ කරගනිමු. ආසත් පොළොවත් මා පාලනය කරන්නා වූ සබ්බදේශී ස්වාමී වහන්සේ කරදී පියනනි. ඔබ වහන්සේගේ නාමයට සදාකාලයට ස්තුති වේවා, ප්‍රශංසා වේවා. අන්ධකාර ලෝකයේ මිනිස්යෝ අතුරේ අතපත ගාමින් සිටිනා කාලයක ඔබ වහන්සේ මේ ශුද්ධ සත්‍යතාවයන් ශුද්ධලිවිලි තුළින් ඔබ වහන්සේ අපට එල්දරව් කර දී තිබීම ගැන ස්තුති පියනනි. ඔබ වහන්සේට ප්‍රශංසා කරනවා. අපිව අන්ධකාරයේ තබන්නේ නැතුව ආලෝකයේ දරුවන් මෙන් ජීවත් වෙන්න මේ ශුද්ධ සත්‍යතාවයන් අපට එල්දරව් කර දී තිබීම ගැන. පියනනි ඔබ වහන්සේ පරණ ගිවිසුමේ ඉදවුරුන්ට පාස්කු මංගල්‍යය දුන්නේ. ඔබ වහන්සේ ඒ කාරණා සම්පූර්ණ ඔබ වහන්සේ ඒ කාරණා සම්පූර්ණ කරන අවස්ථාව දක්වා බව අද දැන් ඔබ වහන්සේ අපට උගන්වන්නට යනවා. ශුද්ධ වූ පියාණනි, පළමුව මට, දෙවනුව මේ අසන්නව නරඹන්නව සියලු දෙනාට තේරුම් ගන්නට, මේ ශුද්ධ වූ ආලෝකයේ තේරුම්ගෙන ඔබ වහන්සේගේ ශුද්ධ වූ වචනයට කීකරු වීමේ සිතක් අප තුළ ඇති කරන්නට කියලා එළෙමින් ඔබ වහන්සේගේ බලවත් වහන්සේට සියලු දෙනාගේම ජීවිත බාර කරන්නේ කප් කරන්නේ යේසුස් වහන්සේගේ අතිශුද්ධ වූ ප්‍රේමණීය නාම දසාමේ. ආමෙන්. දැන් සහෝදර සහෝදරියෝ අපිට පේනවා ඇති අපි මේ 7 වන කොටසෙන් අපි ඉගෙන ගන්න යන්නේ. ඇත්තටම මේ එක කොටස් දෙකක් හැටියට මම අද දවසේ ඔබ ඉදිරියේ තබනවා. 7 වන කොටස සහ 8 වන කොටස. 7 වන කොටසෙන් අපි ඉගෙන ගන්න යන්නේ
පරණ පාස්කුව 8 වන කොටසින් අපි ඉගෙන ගන්නට යන්නේ අලුත් පාස්කුව ක්‍රිස්තුස් වහන්සේ කරන කොටගෙන මේ සියල්ල සම්පූර්ණ වෙලා තිබුණ ආකාරය. හරිම පුදුමාකාරයි. ඔබ අද මේ දවසේ මේ සුද්ධ සත්‍යතාවය ඉගෙන ගන්නකොට ඔබට දැනෙයි ඔබට හැඟෙයි උන්වහන්සේ මොනතරම් පිළිවිලේ දෙවි කෙනෙක්ද කියලා. වැඩි කතා නැතුව අපි යම් සුද්ධ ලේවිලි සත්‍යතාවය අවබෝධ කරගන්න. අපි යම් පළමුව අපේ ඓතිහාසික පාස්තුව ඊශ්‍රායල් වලට දුන්නා වූ පාස්කුව අපේ අවධානය අපි යොමු කරමු. ඔබ දන්නවා එස්කේල් 29 වෙනි පරිච්ඡේදයේ ඔබ 3 වෙනි පදයට ඔබ කියවොත් එතන අපිට හම්බ වෙනවා ඊශ්‍රායල් සෙනග එතන මහ කිඹුලාට දේව වචනේ හඳුන්වන්නේ පාරාව රජතුමාව මහ කිඹුලා කියලා අපිට පේනවා ඇති. ඒ මහ කිඹුලාට නැත්තම් මකරට අපි කියනවා වහල්කම් කරමින් සිටිය අවස්ථාව ඔබට පෙනී යනවා. ඔබ කතා කොට මෙසේ කියන්නේ එස්කේල් 29 වෙනි පරිච්ඡේදයේ 3 වෙනි පදේ. ස්වාමියෝ දෙවියන් වහන්සේ මෙසේ කියනසේක තමන්ගේ ගංගාවල් මැද ළඟින්නා වූ මගේ ගංගාව මගේම කියාත් මවම ඒක සාදාගත් හිමි කියාත් කියනවා මහ කිඹුලාවන මිස්රයේ රජුරුවනි පාරාව රජුනි මෙන්න නුඹට විරුද්ධ වේමි. ඔබට පේන්නේ ඇති පාරාව රජතුමාව හැඳින්වේ මහ කිඹුලා කියලා. නැත්තම් මකර නැත්තම් ඒ මහ කිඹුලට තමයි නැත්තම් පාරාව රජතුමාට තමයි ඊශ්‍රායල් සෙනග වහල්කම් කරගෙන හිටියේ. ඔබට පේන්නේ නැති දැන් අපි පැහැදිලිව දකිනවා මේ මහා අරගලේ අපි ඉගෙන ගන්නවා ලෝකයේ පටන් ගන්නේ සිටම මිනිස්සයා පාපයට වැටුණුදා සිටම අපි දන්නවා මහා අරගලයක් මහා යුද්ධයක් ක්‍රියාත්මක වෙනවා. යහපත හා නපුර අතර මහා යුද්ධයක් සිද්ධ වෙමින් පවතිනවා. සාතන් සහ අපේ ගැලුම්කාර යේසුස් ක්‍රිස්තුස් වහන්සේ අතර මහා යුද්ධයක් සිද්ධ වෙමින් මහා අරගලයක් සිද්ධ වෙමින් යන පවතිනවා. ඒ අරගලය තුල අපි දකිනවා ලෝක ඉතිහාසයේ පුරාම සෑම අවස්ථාවකම දෙවියන් වහන්සේගේ දරුවන් සහ සාතන්ගේ නියෝජිතයන් අතර ඇති වුණා මේ මහත් වූ ඝට්ටනය. දැන් සහෝදර සහෝදරිය දැන් අපි ඇවිල්ලා තිබෙනවා මේ මහා අරගලේ සාතන් සහ යේසුස් වහන්සේ අතර සාතන්ගේ වංශය සහ යේසුස් වහන්සේගේ වංශය අතර ඇති වෙමින් ආරම්භ වුණා ඒක අපි දන්නවා ඉතිහාසයේ නොයෙක් අවස්ථාවල අපිට හම්බෙනවා. දැනුත් ඒ අරගලය ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. අපේ අවධානය විශේෂයෙන් යොමු කරන්නේ මේ මෝසස්ගේ කාලය වෙත. ඔබගේ අවධානය විශේෂයෙන් මම යොමු කරනවා උත්පත්ති පොතේ 3 වෙනි පරිච්ඡේදයේ 15 වෙනි පදයට. ඔබට මතකද උන්වහන්සේ කිව්වා වූ කාරණේ මා තාසා ස්ත්‍රී අතරද තගේ වංශය සහ ඇගේ වංශය අතරද සතුරුකම තබන්නේ. ඔබ දකිනවා මේ කාරණා අපි එකක් නෑර අපි ඉගෙන ගත්තා. තා කියලා හැඳින්වුවේ සාතන් බව. ස්ත්‍රිය කියලා හැඳින්වුවේ උන්වහන්සේගේ සුද්ධ වූ ස්වභාව බව. තගේ වංශය කියලා හැඳින්වුවේ සාතන්ගේ වංශය නම් සාතන්ගේ නියෝජිතයන් බව. ඇගේ වංශය කියලා හැඳින්වුවේ අපි දන්නවා අපේ කැලුම්කාර යේසුස් ක්‍රිස්තුස් වහන්සේ බව. ඒ විතරක් නෙමෙයි උන්වහන්සේ අලුත් ගිවිසුමේ උන්වහන්සේ ඉපදෙන්න පෙර උන්වහන්සේගේ වංශය නැත්නම් අපි හඳුන්වන දේව පුත්‍රයා හැටියට නැත්නම් සෙත්ගේ පරම්පරාව පුරාම ආවා වූ ඒ දෙවියන් වහන්සේට විශ්වාසවන්ත කීකරු දරුවන්ව ඒ වංශයේ කොටස්කරුවන් හැටියට උන්වහන්සේ ගත්තා වූ ආකාර අපි පහුගිය දේශනාවකින් ඉගෙන ගත්තා. එතකොට ඔබට හම් වෙනවා මේ සතුරුකම කොයි විදිහට තිබුණේ කියලා. කායින් සහ ආබෙල් අතර තිබුණා වූ සතුරුකම අපි ඉගෙන ගත්තා. ඒ පටන් ගත්තා වූ ඒ සතුරුකම ඒවට කිව්වා වූ ඒ සතුරුකම ඒ ආකාරයෙන් අපි දන්නවා මනුෂ්‍ය පුත්‍රය නැත්නම් මනුෂ්‍ය පුත්‍රයන් දෙවියන් වහන්සේගේ පුත්‍රයන් සමග නැත්නම් දෙවියන් වහන්සේගේ පරම්පරාව සමග කොයි විදිහට සාතන්ගේ නියෝජිතයන් ගැටුම් මත කරගත්තේ කියන කාරණා. ඉතිහාසයේ පුරාම සාක්ෂි දරනවා. පරණගිසම පුරාම අපිට හම්බෙනවා මේ ඝට්ටනේ. මේ ඝට්ටනේ එක අධීරයකට තමයි ඔබගේ අවධානය මම යොමු කරන්නේ. දැන් යොමු කරන්නේ විශේෂයෙන් මෝසස්ගේ තෝරා ගැනීම. මෝසස්ව මේ ඊශ්‍රායල් සෙනගව වහල් බවින් මුදා ගන්නට මෝසස්ව තෝරා ගැනීම ඒ කලාව ආකාරයට දේශට ඔබගේ අවධානය යොමු කරනවා. උත්පත්ති පොතේ 3 වෙනි පරිච්ඡේදයේ 15 වෙනි පදේ කතා කරන කාරණේ මෝසස්ව තෝරා ගැනීමදී අපිට හම්බෙනවා. ස්ත්‍රීව හම්බෙනවා. මෝසස්ගේ මව අපි ජොකබෙත් කියලා හඳුන්වනවා. ඊළඟට අපි දන්නවා ඒ ස්ත්‍රියගේ බීජය නැත්නම් ඇගේ වංශය අපිට හම්බෙනවා මෝසස් ඇය තුලින් ඒ ගැලුම්කාරයා
උන්වහන්සේ ඊශ්‍රායල් සෙනගේ මිස්ර දේශයෙන් වහල් බවින් ගෙනෙන්න මෝසෙස් තෝරාගත්තා වූ ආකාරය අපිට හැම වෙනතර මකර මහ කිඹුලව අපිට හම් වෙනවා. පාරව රයිතුමා එසේකෙල් 29 මං කියුවා. ඊළඟට අපිට හම් වෙනවා මේ මහා මකරාගේ වංශය නැත්තම් පාරව රයිතුමා කොහොමද බීජය උනේ? නැත්තම් අපි දකිනවා මකරාව අපි ගත්තොත් සාතන්ගේ නියෝජිතය ඇටියට පාරව රයිතුමා ඒ අවස්ථාවේදී ක්‍රියා කළේ කොහොමද? මොනවා කරන්නද? සතුරුකම අපි දකිනවා. පාරව අරහා සාතන් මොකද කරේ? මහා සර්පයාව හඳුන්වනවා. ඒ මකරා හැටියට නැත්නම් අපිට හම් වෙනවා අලුත් ගිවිසුම එල්තරපතේ ඒ මකරව සාතන් හැටියට හඳුන්වනවා. ඒ දේවචනේ නොඑක අවස්ථාවල මකරව සාතන්ට හඳුන්වනවා. සාතන්ගේ නියෝජිතයන්වත් හඳුන්වනවා මකර හැටියට. එතකොට අපිට පේනවා ඇති කොයි ආකාරයෙන්ද පාරාව රයිතුමාව සාතන් පාවිච්චි කළේ මොනවා කරන්නද? ඊශ්‍රායල් සෙනගේ ගැලුම්කරුවව නැත්නම් ඊශ්‍රායල් සෙනගව භෞතික වහල් බවින් මුදවාගෙන එන්න මෝසෙස්ව මරා දන්ට උත්සාහ කළා වූ ආකාරයේ සතුරුකම උත්පත්ති පොතේ 3 වෙනි පරිච්ඡේදයේ 15 වෙනි පදේ කතා කරන්නා වූ මේ සියලු අපි කියනවා කොටස් නැත්නම් එලිමන්ට්ස් කියලා අපි කියනවා. ඒ 15 වෙනි පරිච්ඡේදයේ උත්පත්ති 3 වෙනි පරිච්ඡේදයේ 15 වෙනි පදේ කතා කරන්නා වූ සෑම කොටසක්ම අපිට මෝසෙස්ගේ ජීවිතය තුළ ඒ මෝසෙස් මේ ඊශ්‍රායල් සෙනගේ භෞතික ගැලුම්කාරයා හැටියට වහල් බවින් භෞතික වහල් බවින් මුදව ගන්නට ආවා තෝරා ගත්තා වූ දෙවියන් වහන්සේගේ සේවකයාගේ තෝරා ගැනීමේදී අපිට මේ කාරණා සියල්ල අපිට සොයා ගන්නට හම්බ වෙනවා. දැන් අපේ සහෝදර සහෝදරි අපි මතක තියාගන්න ඕන මේ මම කතා කරන දේවල් අමතක කරන්න එපා. මොකද මම උන්වහන්සේගේ මඟ පෙන්වීම ඇතුව ඔබ ඉදිරියේ මේ සියලු කාරණා ක්‍රිස්තුස් වහන්සේ තුල සම්පූර්ණ වුණා වූ ආකාරයේ ඔබගේ අවධානය යොමු කරනවා. මෝසෙස් අපි දන්නවා. මෝසෙස් ඔහුගේ සහෝදරයන් සමග එකතු වුණා. හැබැයි එකතු වුණා අපි සබත් පාඩමේ ඉගෙන ගන්නවා අපේ වැඩිමහල් සහෝදරයා අපේ ක්‍රිස්තුස් වහන්සේ බව. දැන් සහෝදර සහෝදරිය දේවචනේ කියවන්න එපා. දේවචනේ තුල උන්වහන්සේ සංගවා තිබෙනවා මේ සුද්ධ වූ රහස් මේ සුද්ධ වූ සත්‍යතාවයන් ඔබ ඉගෙන ගන්නට ඕන. සුද්ධ ලීවිල ජීවනය සුද්ධ ලීවිල තුල මේ සුද්ධ වූ රහස් සොයා දැනගෙන ගන්න උන්වහන්සේ ඔබටත් මටත් ආරාධනා කරනවා. සුද්ධ ලීවිල කියවුවට මේ දේවල් තේරෙන්නේ නැහැ. සුද්ධ ලීවිල තුල තබා තිබුණ මේ නිධානය සොයන්නට ඕන. සොයනකොට තමයි ඔබට මේ කාරණා අවබෝධ වෙන්නේ. උන්වහන්සේ නිකන් මේ මෝසෙස්ගේ කතාන්තරය ලියලා නැහැ. මෝසෙස්ගේ කතාන්තරය තුලින් උන්වහන්සේ සම්පූර්ණ කරන්ට යනදී තීරුම් ගැනීම පිණිසයි සියලු දේවල් පරණ ගිස්මේ ලියා තිබෙනවා. බලන්න ගැලවුම්කරු නැත්තම් මෝසෙස් ඊශ්‍රායල් සෙනගේ ඒ වහල් බවින් භෞතික වහල් බවින් ගලවා ගන්නා වූ ගැලවුම්කරු ලෙස සහෝදරයන් එක්ක එකතු වුණා. නමුත් ඔහු වහලෙක් නෙවෙයි. අමතක කරන්න එපා. ඔහු වහලෙකු නොවිය. ඒ විතරක් නෙමෙයි ඔහු තම සහෝදර සෙනග සමග එකම ලේ උරුමයක් ඇති කෙනෙක් වුණාට ඔහු වහලෙකු ලෙස ඉපදුනේ නැහැ. ඔහු හැදුනේ වැඩුනේ රජමාලිගේ. තාවර සහෝදර සහෝදරි මේවන් මේ නිකං සිද්ධ වුණායි කියලා හිතන්නට එපා. උන්වහන්සේ සියලු කාරණා සිද්ධ කළේ සලස්මක් ඇතිව. ඔබ අලුත් ගිවිසුමේ ඉන්නා ඔබටත් මටත් මේ සියලු දේ දැකලා ක්‍රිස්තුස් වහන්සේ සම්පූර්ණව සම්පූර්ණත්වයේ තේරුම් ගන්න පිණිස මම එකයි කිව්වේ. පිටස්තරයෙන් සුද්ධ ලීවිල ඉගෙන ගන්න කෙනාට මතු පිටින් ස්පර්ශ කර කෙනාට මේ කාරණා තේරුන්නේ නැහැ. ඒ නිසා තමයි මේ දේවල් වලට අදත් එල්ලීගෙන සිටින්නේ. තාවර සහෝදර සහෝදරියන් තව ඉස්සරහට ඔබට තව ගොඩාක් දේවල් මේ සුද්ධ වූ සත්‍යතාවය තුළින් නැත්තම් මේ සුද්ධ වූ දේශනය තුළින් ඔබට තේරුම් යන්න යනවා. අපට පේනවා ඊශ්‍රායල් සෙනග මොර ගැසුවා වූ ආකාරය. නික්කියා පොතේ දෙවෙනි පරිච්ඡේදයේ 23 සිට 25 දක්වා ඔබ කියවොත් ඔබට සොයා ගන්න පුළුවන් ඊශ්‍රායල් දෙවියන් වහන්සේට මොර ගැසුවා. ගලව ගන්නටයි කියලා. උන්වහන්සේ ඔවුන්ට ප්‍රේම කරපු නිසා ඒ විතරක් නෙමෙයි තම ගිවිසුම ආරක්ෂා කිරීමට අවශ්‍ය මොන ගිවිසුමද? ඔබට මතකද අපි ඉගෙන ගත්ත ආබ්‍රහම්ට කිව්වා ආබ්‍රහම්ට අනාවැකින් උන්වහන්සේ කිව්වා නුඹේ වංශය නුඹේ පරම්පරාව කාටද පාරාවන්ට අවුරුදු 400ක් ගැතිකම් කරන් යනවා. හැබැයි ඔවුන් එතනින් 400කට පසු ඔවුන් එතනින් පිටතට එන්න යනවා කියලා ආබ්‍රහම්ට කතා කළා දුන්න අනාවැකී උත්පත්ති පොතේ. අපි මේ බයිබල් පාඩේ ඔබට මතකද අපි කිව්වා. ඒ ගිවිසුම සිහි කළා උන්වහන්සේ. ඒ පොරොන්දුව සිහි කළා. ඒ අනාවර්ත වාක්‍ය සිහි කළා.
උන්වහන්සේ උන්ට සවන් දුන්නා. උන්ගේ මොර ගැසීම ඇසුවා. අයි උන්වහන්සේගේ ගිවිසුම උන්වහන්සේ ආබ්‍රහම් සමග කලාවේ ගිවිසුම ඒ පොරොන්දු ඉෂ්ට කරන්ට කාලය ලැබ තිබුණා. ඔබට පේනවා ඇති ඉක්බිති කල්යාමේදී මිශ්‍රේ රජ මලේ ඊසල් පුත්‍රයෝ වහල් වැඩ නිසා සුසුල්ලමින් මොර ගැසුවේ මෙන්න ඔවුන්ගේ මොර ගැසීම. අපිට මේ මොර ගැසීම අපිට හම්බෙන අලුත් ගිවිසුමේ. සහෝදර සහෝදරිය ඔබට පේනවා ඇති ඔවුන්ගේ වහල් වැඩ නිසා ඔවුන්ගේ මොර ගැසීම දෙවියන් වහන්සේ වෙතට පැමුණුනේ. දෙවියන් වහන්සේ ඔවුන්ගේ කෙඳිරීම අසා ආබ්‍රහම් සමගද ආබ්‍රහම් සමගද ඊසාක් සමගද යාකෝබ් සමගද කලාව තමන්ගේ ගිවිසුම සිහි කළසේක. පළමු ආබ්‍රහම්ට පොරොන්දු වුණේ. මේ වංශය මිශ්‍රයේ පාරවන්ට වහල්කම කළත් මම ගෙනෙනවා පොරොන්දු වෙනවා මේ අයව ගෙනෙන්ටි කියන කාරණේ. දැන් සහෝදර සහෝදරිය අපිට හම්බ වෙනවා ඊට පස්සේ ඒ විතරක් නෙවෙයි නිශ්චිත අනාවැකියක් දුන්නා. නිශ්චිත අනාවැකියක් කාල අනාවැකියක් දුන්නා ආබ්‍රහම්ට. අපිට හම්බ වෙනවා ඒ අනාගත වාක්‍ය සම්පූර්ණ වෙනවත් එක්කම නික්‍යා පොතේ උත්පත්ති පොතේ අපිට ආබ්‍රහම්ට අපිට හම්බ වෙනවා නොබේකේ සෙනඟ අවුරුදු 400ක් තමයි වහල්කම් කරන්නේ. ඊට පස්සේ උන් පිටතට එන්න යනවා. බලන්න නික්‍යා පොතේ 12 වෙනි පරිච්ඡේදයේ 40 සිට 41 දක්වා කියනවා මිශ්‍රයේ ඊශ්‍රායල් පුත්‍රයන් විසූ කාලය 430 අවුරුද්දක්. තවද 430 අවුරුදු කෙලවුරු දවසේම ස්වාමින් වහන්සේ සියලු සේනාව මිශ්‍රයෙන් පිටතට ගියෝය පිටත්ව ගියෝය. උන්වහන්සේගේ කිව්සම සිහිපත් කළා. නිශ්චිත අනාවැකියක් දීලා තිබුණා. අනාවැකිය අනුව උන්වහන්සේ ඒ කාරණය ඊශ්‍රායල් සෙනග වෙනුවෙන් සම්පූර්ණ කළා. මේ කාරණය අපිට හම්බ වෙනවා අලුත් ගිවිසුමේදී. අනාවැකියක් උන්වහන්සේ යොහන් තුමා තුළින් නැත්නම් අපිට සමහරවිට දානියෙල් තුළින් දී තිබෙනවා. ඒ කාරණයම ක්‍රිස්තුස් වහන්සේ සම්පූර්ණ කළා වූ ආකාරය අපිට හම්බ වෙනවා. දැන් සහෝදර සහෝදරිය අපිට ඊටඟට අපිට හම්බෙනවා බැටළු පැටිය වෙතට යන්න. පාස්කුවනේ අපි ඉගෙන ගන්න. අපි දන්නවා බැටළු පැටිය. ඔබට පේනවා ඇති බැටළු පැටවා පූජා කිරීමට දින 4කට පෙර මිස් දැන් සහෝදර සහෝදරිය මේ දේවල් අපි අපේ අවධානය අපි පරණ ගිවිසුමේ පාස්කුව ඉගෙන ගන්නකොට අපි මේ දේවල් ක්‍රිස්තුස් වහන්සේ තුළ සම්පූර්ණත්වයට ඉගෙන ගන්නකොට මේ දින වකවානු පවා වෙලාව දවස මාසය දිනය මේ සියල්ල පරණ ගිවිසුමේ දුන්නා වූ සියල්ල උන්වහන්සේ ටක්කෙටම අපි කියන ටක්කෙටම හරියටම උන්වහන්සේ ඒ දිනේදී වෙලාවේදී දවසේදී උන්වහන්සේ ඉෂ්ට කළා. දවඩ පේනවා ඇති බැටළුව තෝරා ගැනීමේදී දුන්නා වූ අන බලන්න උන්වහන්සේ ඉල්ලුවා උදේ දින 4කට ඉස්සෙල්ලා තෝරා ගන්න වෙන් කරගන්නටේ කියලා කිව්වා. බලන්න නුඹලා ඊශ්‍රායල් මුළු හමුදාවට කතා කොට මේ මාසේ නම් නිසාන් මාසේ අපි කියනවා 10 වෙනි දිනදී ඔවුන්ගේ පියවරුන්ගේ පවුල් වශයෙන් පවුලකට බැටළු පැටවෙකු බැකින් එක එක අය බැටළු පැටවෙකු ගන්නේ 10 වෙනි දින ගන්නට කිව්වේ. 14 වෙනි දින තමයි පූජා කරන්නට කිව්වේ. අපේ සහෝදර සහෝදරිය ඔබට පේනවා ඇති ඒ බැටළු පැටවාගේ විශේෂත්වය දැන් අපි යන් බැටළු පැටවාගේ විශේෂත්වය දෙසට ඔබගේ අවධානය යොමු කරන්න. නික්‍යාම 12 වෙනි පරිච්ඡේදයේ මේ සෑම කාරණයක්ම ඉතාම වැදගත්. අපි ක්‍රිස්තුස් වහන්සේ වෙතට එනකොට මේ සියලු කාරණා අමතක කරන්න එපා. මේ කාරණා ඔබ ක්‍රිස්තුස් වහන්සේ තුළ සම්පූර්ණ වීම දේව වචනේ බයිබල් පාඨ තුළින් අපි අවබෝධ කරගනිමු. නික්‍යා පොතේ 12 වෙනි පරිච්ඡේදයේ 5 වෙනි පදයේ අපිට හම්බ වෙනවා බැටළු පැටවා වයස අවුරුද්දක් වයස ඇති මාස 6ක් 12ක් අතර තමයි මේ බැටළු පැටෙක් පරිණත භාවයටපත් වෙන්නේ, තරුණ භාවයටපත් වෙන්නේ. ඒ බැටළු පැටවා ඒ විතරක් නෙමෙයි කැලලක් හෝ අපි කියනවා ඒ බැටළු පැටවා කැලලක් නැති අවුරුද්දක් ඌ පිරිමි සතෙක් වෙන්න ඕන. දැන් අපේ සහෝදර සහෝදර පේනවා ඇති මොනතරම් සවිස්තරාත්මක විග්‍රහයක් මේ පාස්කු මංගල්‍යයේදී පාස්කු බැටළුවව තෝරා ගැනීමේදී පවා උන්වහන්සේ දුන්නාද කියන කාරණේ. දිනය දුන්නා, කවදද තෝරගත යුත්තේ කියන කාරණේ දුන්නා, කවදද පූජා කළ යුත්තේ කාරණා ඔබගේ අවධානය යොමු කරනවා. මේවා අමතක කරන්න එපා. මේවා පොල් තුල උන්වහන්සේගේ රහස උන්වහන්සේ තබා තිබෙනවා. ඊළඟට අපි යනවා නොකලල් භාවය. බැටළු පැටයා නොකලල් වෙන්න ඕන. මේ වචන නොකලල් විය යුතු බව මේ සියල්ල අපිට අලුත් ගිවිසුමේ ක්‍රිස්තුස් වහන්සේ තුළ සම්බෝ වෙනවා. ඊළඟ ඒ විතරක් නෙමෙයි අපිට හම් වෙනවා නික්‍යා පොතේ 12 වෙනි පරිච්ඡේදයේ 46 වෙනි පදේ.
ඒ බැටළු පැටවාගේ අටකටු බිඳින්න බෑයි කියලා කිව්වා. ඔබට තේරෙන්නට ඕන දයාපර සහෝදර සහෝදරිය. බලන්න මොනවද කියලා තියෙන කියලා නික්මාපතේ 12 වෙනි පරිච්ඡේදයේ 46 වෙනි පදේ. පූජා කළ බැටළු පැටවාගේ අටකටු බිඳින්නත් බෑ. ඔබගේ අවධානය ඔබට මතක් වෙනවද යම් දෙයක් ක්‍රිස්තුස් වහන්සේ පිළිබඳව දී තිබෙන අනාගත වාක්‍ය? එක ගෙදරදීම එය කෑ යුතුය. නුඹ එහි මාංශයෙන් කිසිවක් ගෙයින් පිටතට නොගෙන ආ යුතුය. නුඹලා එයින් කිසි ඇටයක්ද නොකැඩිය යුතුය. ඇයි දෙවියන් වහන්සේ මේ විදිහට උන්ට දුන්නේ? ඔබ හිතනවද මේ අහම්බෙන් මේ දේවල් දුන්නායි කියලා? උන්වහන්සේ මේ සියලු දේ පිළිවෙලකට අපි කියනවා ස්පෙસિෆයි කරලා නැත්නම් උන්වහන්සේ පැහැදිලිව නිශ්චිත කරලා මේ සියලු දේවල් පිළිවෙලට දුන්නේ ඇයි? මේ දේවල් ක්‍රිස්තුස් වහන්සේ තුල සම්පූර්ණ වෙන්න නියමිතව තිබුණ නිසා. තාපර සහෝදර සහෝදරිය බලන්න බැටළු වගේ කිසි ඇටයක් බිඳින්ට නොකඩිය යුතු යනුවෙන් ඔවුන්ට අණ කරලා තිබුණා. ඒ විතරක් නෙමෙයි මේ බැටළුවාගේ රුධිරය, බැටළුවාගේ මරණය මොනවද උනේ? කුළුඳුලාගේ ජීවිතය බේරුවා. කුළුඳුලාගේ ජීවිතය බේරුවා. තාපර සහෝදර සහෝදරිය නික්මාපතේ 12 වෙනි පරිච්ඡේදයේ 12 සහ 13 ඔබ කියවොත් ඔබට පේනවා ඇති. ඒ බැටළුවාගේ මරණය විතරක් නේ, බැටළුවාගේ රුධිරය විතරක් නේ, ඊට පස්සේ උන්ට රුධිරය බැටළුවාගේ මිය යාම පමණක් ප්‍රමාණ වුණෙත් නැහැ. ඒ බැටළුවා මිය ගියාට පස්සේ බැටළුවාගේ ලේ ඔවුන්ගේ නිවසවල උළුවස්සේ ගාන්ට සිද්ධ වුණා. මේක මිසර වරුන්ට විතරක් නෙවෙයි, මේක විශේෂයෙන් ඊශ්‍රායල් වරුන්ට දුන්නා උදේ. හැබැයි ඊශ්‍රායල් සෙනග අතරින් ඒ දේ නොකළොත් 10 වෙනි පීඩාව ඊශ්‍රායල් සෙනගට හා සම්බන්ධ කාරණය. සහෝදර සහෝදරි මොනවාද නික්යාපතේ 12 වෙනි පරිච්ඡේදයේ 12 කියන්නේ? මංසාද ඒ රාත්‍රියේදී මිශ්‍රයේ මැදින් දෙවියන් වහන්සේ දෙන අන යන්නෙමි. මිශ්‍ර දේශයේ මනුෂ්‍යයන්ගේද පියුපාවන්ගේද සීල කුළුදුලන්ට පහර දෙන්නෙමි. මිශ්‍රයේ සීල දෙවිවරුන්ට විරුද්ධව විනිශ්චය නිෂ්ඨ කරන්නෙමි. මම ස්වාමීන් වහන්සේ ඒ ලේ නුඹලා සිටින ගෙවල් වල නුඹලා උදෙසා ලකුණක් පිණිස වන්නේ. මම ඒ ලේ දැක නුඹලා පසු කර යන්නෙමි. මා විසින් මිශ්‍ර දේශයට පහර දෙන කල නුඹලා විනාශ කිරීමට පීඩාව නුඹලා පිට පීඩාවක් නොවන්නේය. බැටළුලේ තිබෙනවද උළුහස්සේ? ඒ ඔවුන්ට ඒ පීඩාව නොවන බව දෙවියන් වහන්සේ සහතික ලෙස කිව්වා. තාපර සහෝදර සහෝදරවරු පේනවා ඇති නික්කාපතේ 12 වෙනි පරිච්ඡේදයේ 6 වෙනි පදේ අපිට හම්බ වෙනවා ඊශ්‍රායල් වරු ඒ නිසාන් මාසේ දසසතර වෙනිදා සවස් 2ක් 3ක් අතර බැටළුවාව මරලා ඊළඟට බැටළුවාව පුලුස්සනු ලැබුවා. මොනවද කියන්නේ? නික්මාපතේ 12 වෙනි පරිච්ඡේදයේ 10 වෙනිදා තෝරාගත්තා, 14 වෙනිදා බැටළුවාව මරනු ලැබුවා, මරලා පුලුස්සනු ලැබුවා. උදර මේ කෑම පිළිබඳවත් ඒ බැටළු නැත්තම් බැටළුවව කොයි විදිහටද ආහාරයට ගත යුතු කාරණයක් හරි ලස්සනට ලියා තිබෙනවා. ඒකටත් අපි අවධානය යොමු කරනවා. අපිට හම් වෙනවා එම මාසයේ 14 වන දවස දක්වා තබා ගනින්න බැටළුව තියාගෙන එවිට ඊශ්‍රායල් සමූහය වන මුළු සභාව මරා 14 වන දින කොයි වෙලාවද මරන්න කිව්වේ? සවස නේ. එවිට ඊශ්‍රායල් සමූහය වන මුළු සභාව සවස ඌ මරා වෙලාවක් දුන්නා. මරන්න ඕන වෙලාව. මේ දේවල් උන්වහන්සේ නිකන් ඕනෑවට පාට දී තිබෙන දේවල් නෙමේ දාපර සහෝදර සහෝදරිය. මේ කාරණා ක්‍රිස්තුස් වහන්සේ ලෝකේ පාපේ දුරු කරන බැටළු පැටවන්නන්ගේ උන්වහන්සේ ඒ කාරණේ දවසේ මාසේ දවසේ වෙලාව හරියට උන්වහන්සේ සම්පූර්ණ කළා. නික්මාපතේ 12 වෙනි පරිච්ඡේදයේ 7 වෙනි පදේ අපිට හම්බ වෙනවා. මම කියවන්නේ බැටළුවාගේ මරණය ප්‍රමාණවත් උනේ නැහැ. අපිට හම්බ වෙනවා ඒ බැටළුවාගේ ලේ සෑම නිවසකම උළුවහුවේ මොනවද උන්නේ? ගාන්ට සිද්ධ වුණා. ඒ ගෑම කර්ණකටගෙන ඒ නිවසේ සිටියා වූ කුළුඳුලා බේරුණා වූ ආකාරය අපි දකිනවා. අපි කියනවා නිර්දෝෂ භාවයට. අපි උතන කියනවා ඉංග්‍රීසි වචනය justification කියලා. නිර්දෝෂී භාවයට ආරක්ෂා කරනු ලැබුවා. නිර්දෝෂී මරණයේ දූතයා යන්නව අතරදී ඔන්න නිර්දෝෂී බැටළු ලේ කර්ණකටගෙන ඒ නිවස නිදොස් නිදහස් කරනු ලැබුවා.
සහෝදර සහෝදරි මේ කාරණා සියල්ල තුළ උන්වහන්සේ පුදුමාකාර රහසක් තබා තිබෙනවා. ඒ රහස අපි ඉගෙන ගනිමින් සිටිනවා. ඊළඟට බලන්න බැටළු මාංශය අනුභව කළ යුතු කාරණේ උන්වහන්සේ කොයි ආකාරයෙන්ද දීලා තිබෙන්නේ කියලා. නික්කයා පොතේ 12 වෙනි පරිච්ඡේදයේ 9 සිට 10 දක්වා අපිට හම් වෙනවා ඊශ්‍රායල් සෙනඟ මාංශය අනුභව කළ යුතු ආකාරය පවා උන්වහන්සේ දුන්නා. මොනවද කිව්වේ? එයින් අමුවෙන්වත් කිසි වතුරෙන්වත් තම්බා නොකා තම්බන්න බෑ. අමුෙන් කන්නත් බෑ. උගේ හිසද කකුල්ද අභ්‍යන්තර කොට්ටාශ සමග ගින්නෙන් පුලස්සන්ට කිව්වේ. උදේ දක්වා අයින් කිසිවක් ඉතුරු කර නොගන්න. ඒ උදේ දක්වා එයින් ඉතුරු වන ඒවා ගින්නෙන් දවන්න සම්පූර්ණ පූජාව පිළිසීම කරන කොටගෙන. හැබැයි ඊට පස්සේ කෝ මාංශ කන්ටෝන ආකාරය. නික්කයා පොතේ 12 වෙනි පරිච්ඡේදයේ 8 වෙනි පදයේ අපිට හම් වෙනවා. ඔවුන් තිත්ත පලාටි සහ මුහුන්නද මූරටු අනුභව කළ යුතුය. අපි ලබන සතියේ දේශනාව තුළින් ඉගෙන ගන්නවා මුහුන්නද මූරටි මංගල්‍ය ක්‍රිස්තුස් වහන්සේගේ ජීවිතයේ භූම දානය තුළින් සම්පූර්ණ වාකාරය සිද්ධ වීලා තුලින්. හරිම පුදුමාකාරයි. මම මේ සුද්ධ වූ දේශන වලට සූදානම් වෙන අතරදී මම පුදුමාකාර උද්‍යෝගයකින් ප්‍රීතියකින් මගේ සිත පුදුමාකාර විදිහට ප්‍රීතියකින් පිරීලා ඉතිරලා යන අය සුද්ධාත් උන්වහන්සේ මොනතරම් සත්‍යතාවයක් මේ සිද්ධ වූ ලියවිල්ල තුළ එල්දරව් කර තිබෙනවද කියන කාරණේ. ඔබට පේන හැටි ඔවුන්ට කිව්වා මේ බැටළු මස් ආහාරයට ගන්න ඕනේ. පුරුස්ස ගත්තට පස්සේ ආහාරයට ගන්න ඕනේ මොනවද? එකද තිත්ත පල සහ ඒ මුහුන් නැදුමු රොටි සමග අනුභව කරන්න ඕනේ කියන කාරණේ. මේ කාරණේ ක්‍රිස්තුස් වහන්සේගේ ජීවිතය තුළ සම්පූර්ණ ආකාරය ඉගෙන ගනිමු ලබන ශේෂණය තුළ. ඊළඟට අපිට කියනවා නික්කයා පොතේ 12 වෙනි පරිච්ඡේදයේ 15 වෙනි පදේ දින 7ක් මුළුල්ලේ මුහුන් සියල්ල නිවසින් ඉවත් කළ යුතුය. ඒ ඉටිපන්දමකින් සෙවිය යුතු බව සෙකරියා පොතේ 1 වෙනි පරිච්ඡේදයේ 12 වෙනි පදේ කතා කරනවා. දැන් අපේ සහෝදර සහෝදරිය ඔබට පේනවා ඇති. මේ කාරණේත් අපිට අලුත් කිසිමක් අපිට හම්බ වෙනවා. දෙවියන් වහන්සේට ප්‍රශංසාව වේවා මේ සියල්ල උන්වහන්සේ ක්‍රිස්තුස් වහන්සේ තුල සම්පූර්ණ කළ තිබෙනා වූ ආකාරය. මේවා බයිබලයේ කියුවට තේරෙන්නේ නැහනේ අපිට. කවදාවත් බයිබලයේ නිකන් කියවගෙන ගියාට මේ දේවල් තේරෙන්නේ නැහැ. මේ සුද්ධ වූ නිධානයේ සොයනකොට ක්‍රිස්තුස් වහන්සේ තුල සම්පූර්ණ වෙලා තිබෙන කාරණා අපි සොයනකොට තමයි උන්වහන්සේ අපිට මේ දේවල් සුද්ධාත්මක පෙන්වන්නේ නැතුව පෙන්වන්නේ. නික්කයා පොතේ 12 වෙනි පරිච්ඡේදයේ 9 සහ 10 අපිට හම් වෙනවා සම්පූර්ණයෙන්ම බැටළුවව පුලුස්සන්ට අවශ්‍යයි. ඒක සම්පූර්ණ පූජාවක් වෙන්නට අවශ්‍යයි. ඒ විතරක් නෙමෙයි පාස්කු මංගල්‍යයේ ඒ උත්සවයේ සැමරීම මොනවද කරන්නට යුතුව තිබුණේ? දෙමාපියන් දරුවන්ට උගන්වන්නට යුතුව තිබුණා. මොකද ඒක ඔවුන්ට දුන්නා වූ ඒ પરම්පරාවට දුන්නා වූ මංගල්‍යයක් හැටියට අපිට හම්බ වෙනවා. දැන් අපි එනවා විශේෂයෙන් ඔබගේ අවධානය යොමු කරනවා මේ මංගල්‍යයේ සෑම කාලයකටම. දැන් මේකනේ අද ගොඩක් අය බයිබල් පාඩේ අරගෙන ඉන්නේ කියන්නේ අපි අදත් මේ පාස්කුව සමරන්න ඕනේ කියන කාරණේ. අපි අහමු ප්‍රශ්න. ඔබ ඉදිරියේ ප්‍රශ්න කීපයක් තබා තිබෙනවා. දැන් අපිට පේනවා ඇති මේ දවස නුඹලාට සිහිවීම නික්කයා පොතේ 12 වෙනි පරිච්ඡේදය 14 වෙනි පදේ කියනවා. මේ දවස නුඹලාට සිහිවීම උත්සවයක් පිණිස වන්නේ නුඹලා ඒ ස්වාමීන් වහන්සේට මංගල්‍ය දවසක් කොට පවත්වන්න. ඊට පස්සේ මොනවද කියන්නේ? ඊට පස්සේ කියනවා නුඹලාගේ සියලු પરම්පරාවල නියෝගයකින් මංගල්‍යයක් කොට සෑම කල්ලිම පවත්වන්න කියලා ඊශ්‍රාසනකට දෙනවා. එහෙමනම් අද පාස්කුව සමරන්ට ඕනෑ කියන්නා වූ අයවලුන් අද ක්‍රිස්තියානි කිතුණුවන් අතර ඉන්නා වූ අයවලුන් අපි දන්නවා එක්තර සභාවක් පැහැදිලිවම කියනවා පාරණ ගිවිසුමේ මංගල්‍යයන් පවත්වන්නට ඕනේ කියන කාරණේ. එහෙමනම් මේ සෑම කාලයකම දී තිබෙනා නියෝගය කියනවා අය නැත්තම් ඒක අදටත් වළංගුයයි නැත්තම් ඒක කළ යුතුයයි කියනවා අය. මෙන්න මේ ප්‍රශ්න අහනවා. එතකොට අපි අනිවාර්යයෙන්ම එහෙමනම් පරණ ගිවිසුමේ පාස්කුව අපි සැමරිය යුතු නම් අපි අනිවාර්යයෙන්ම මොකද කරන්න ඕනේ? බැටළුවේ කරගෙන බැටළුවව මරලා පුලුස් ඒ විදියටම අපි ඒ පාස්කුව සමරන්න ඕනේ. පාස්කුව බැටළුවක මරලා ඒ පුලුස්සලා ඒ අනුභව කරන්න ඕන. ඒ විතරක් නෙවෙයි තිත්ත පලා සමග අනුභව කරන්න ඕන. ඒ දිනයන්දී ඒ දවසේදී අපි දේවල් කරන්න ඕන. ඒ විතරක් නෙමෙයි
අපේ ගෙවල් වලින් මොනවද කරන්නේ? මුහුන් ඉවත් කරන්න ඕන. ඒ විතරක් නෙමෙයි. ඒ බැටළුවාගේ ලේ මොනවද කරන්න ඕන? ඒ කණු අපේ උඩුහවල අපේ නිවසේ තැම්පත් කරන්න ඕන. එතකොට අපිට උන්වහන්සේ කියලා තියෙන මේ ඊජිප්තුවේ වහල් බවින් අපේ දැන් ඒක දරුවන්ටත් උගන්වන්න තිබෑ. දරුවනුත් කරන්න තිබෑ. එතකොට මේ බයිබල් පාඨයේ මේ අදහස අනුව අපි ගන්නකොට එහෙමනම් අපි අද පරණ ගිවිසුමේ ඊශ්‍රාසනක සීකලාව ඊජිප්තුවේ වහල් බවින් එළියට යෑමද අපි සිහි කරන්න ඕනේ. අපේ දරුවනුත් ඒ දේද සිහි කරන්න ඕනේ. අපිත් ඒ දේද සිහි කරන්න ඕනේ අද දවසේදී. අද නැත්නම් අපි ඊජිප්තුවේ වහලුන් නැටිට හිටියද? අපේ සහෝදර සහෝදරයෝ මේ ඒකයි මම කිව්වේ. මේ පිළිබඳව අනවබෝධය නිසා, අවබෝධයක් නැතිකම නිසා තමයි අද සාතන්ට හැකියාවක් ලැබිලා තිබෙන කිතුණුවන්ව මේ සුද්ධ වූ සත්‍යතාවය තුළින් ඈත් කරලා ක්‍රිස්තුස් වහන්සේ සම්පූර්ණ කරපු දේ උන්වහන්සේට කරන්නා විශාල අපහාසයක් මේක. උන්වහන්සේ තුල සම්පූර්ණ වුණු දේ තවමත් කිතුණුවන් කරේ තියන් යනවනම් මතක තියාගන්න. උන්වහන්සේට කරන්නා මහා අපහාසයක්. උන්වහන්සේට කරන්නා මහා නින්දාවක්. ඒ කියන්නේ අපි පිළිගන්න සූදානම් නැහැ. අපේ පාස්කුව ක්‍රිස්තුස් වහන්සේ කියන කාරණා. අපි පිළිගන්න සූදානම් නැහැ. සුද්ධ පෞල්තුමා පැහැදිලිව කොරින්ති පොතේ කියනවා. අපේ පාස්කුව දැන් වෙන කිසි දෙයක් නෙමෙයි ක්‍රිස්තුස් වහන්සේ බව පැහැදිලිව කතා කරනවා. ඒ නිසා ඔබගෙන් විශේෂයෙන් අපි කිතුමාන හැටියට ඔබට අද මම විශ්වාස කරනවා ඔබට මේ කාරණේ අද ඉතාම පැහැදිලි වෙන බව. මේ කාරණේ උන්වහන්සේ මෙච්චර පැහැදිලිව එල්දරව් කර තිබෙනකොට අපිට බෑ තවත් අපේ සිත් දැඩි කරගෙන මේ අපේ මනසේ එල්බ තිබුණා මේ මහත් වූ මිත්‍යාවට යටිකම් කරන්න තවත් බෑ අපිට. මොකද මේ සිද්ධ වූ සත්‍යතාවය සිද්ධ ලේවිල තුල එල්දරව් කර දී තිබෙන නිසා. දැන් අපි ඉගෙන ගත්ත පරණ ගිවිසුමේ පාස්කුව. අපි යම් මේ සියලු කාරණා ක්‍රිස්තුස් වහන්සේ තුල සම්පූර්ණ වූ ආකාරයේ අපි දැන් අපේ අවධානය යොමු කරමු. අපි යම් ඒ කාරණේට අටවන කොටස මම සංසන්දනය කරලා තිබෙන්නේ දැන් කොයි ආකාරයෙන්ද පාස්කු උත්සවය ක්‍රිස්තුස් වහන්සේ තුල සම්පූර්ණ වුණ ආකාරය. ඔබට මතකද එල්දරව් දානියෙල් සමායෙන්ද උත්පත්ති පොතේ 3 වෙනි පරිච්ඡේදයේ 15 වෙනි පදයේ මේ මහා සර්පයා සහ ස්ත්‍රිය අතර ඇති වුණා වූ මේ මහත් වූ දෙවියන් වහන්සේ ප්‍රකාශ කළා වූ මේ මහත් වූ අරගලය මෝසස්ගේ උත්පත්තියේදී සිදු වුණ ආකාරය ඔබ දැක්ක. ඔබ අවබෝධ කරගත්ත. ඔබ ඉදිරියේ පිළිවෙලට තබුවා. දැන් ඔබට පේනවා ඒ කාරණෙම උත්පත්ති 3:15 ලියා තිබෙනදී මෝසස්ගේ ඒ ඊශ්‍රායල් වරුන්ගේ භෞතික වහල් භාවයෙන් ගලවා ගන්නට ආව ගැලුම්කාරයාව ඉපදීමේදී ඒ කාරණේම සිදු වුණ ආකාරය අපි දකිනවා. දැන් අපි දකිනවා ලෝකේ පාපේ වහල් භාවයෙන් මුදව ගන්නට අපේ ආවව පාපේ දුරු කරන දෙවියන් වහන්සේගේ බැටළු පැටවන නැත්නම් ඒ ගැලුම්කාරයන් වහන්සේගේ උත්පත්තියේදී ඒ කාරණේම උත්පත්ති 3:15 සිදු වුණා වූ කාරණේම අපිට හම් වෙනවා එල්තරව පොත තුල ඒ අනාගත වාක්‍ය එල්තරව කර දී තිබෙනා වූ ආකාරය. අපේ සහෝදර සහෝදරය අපිට හම් වෙනවා මහා සර්පයා නම් සාතන් ලෝකේ පාපේ දුරු කරන ගැලුම්කාරයන් ඉපදුනා වූ අතරේදී එතන අපිට හම් වෙනවා ස්ත්‍රිය. උත්පත්ති 3:15 කතා කරන්නා වූ ස්ත්‍රිය අපිට හම් වෙනවා එල්තරව 12 වෙනි පරිච්ඡේදයේ 3 සහ 4 ස්ත්‍රිය පරණ ගිවිසුමේ ස්වභාව අපි දකිනවා. ස්ත්‍රියගේ බීජය අපි දන්නවා අපේ ගැලුම්කාර යේසුස් ක්‍රිස්තුස් වහන්සේ. ඒ පිළිබඳව පැහැදිලි ආලෝකයක් දී තිබෙනවා. පුත්‍රයන් වහන්සේ කොයි ආකාරයෙන්ද ඒ එල්දරව 12 වෙනි පරිච්ඡේදයේ කතා කරන්නා වූ කාරණේ සාක්ෂි සහිතව ඔබට කියනවා යදණ්ඩකින් ආණ්ඩු කරන්නේ වෙන කවුරුත් නෙමෙයි අපේ ගැලුම්කාර යේසුස් ක්‍රිස්තුස් වහන්සේ බව. ඒ එතන කතා කරන්නේ පුත්‍රයා හැටියට හඳුන්වලා දෙන්නේ අපේ ගැලුම්කාර යේසුස් ක්‍රිස්තුස් වහන්සේ බව බයිබල් පාඨවලින් ඔබට පෙන්ලා දීලා තිබුණා එල්දරව පොතෙන් සහ පරණ ගිවිසුමේ සහ ආලෝක ගිවිසුම තුල. යදණ්ඩකින් ආණ්ඩු කරන පුත්‍රයා වෙන කවුරුත් නෙමෙයි සභාවට පුත්‍රයා කියලා දේව වචනේ කොහෙවත් කතා කරලා නැහැ. මම මේ කතා කරන්නේ හේතුවක් ඇතුව. ඒ නිසා පුත්‍රයා හැටියට යදණ්ඩකින් ආණ්ඩු කරන්නේ අපේ ගැලුම්කාර තනන් වහන්සේ බව. එල්දරව පොතේ පැහැදිලි සාක්ෂින් දීලා තිබෙනවා. උන්වහන්සේට ඒ පිළිබඳව ආදේශ කරලා අලුත් ගිවිසුමේ පරණ ගිවිසුමේ තේදී තිබෙනවා. ඒ නිසා අපිට හම්බෙනවා ස්ත්‍රිය පරණ ගිවිසුමේ ස්වභාව ස්ත්‍රියගේ බීජය
අගේ වංශය සුදු පාල්තුමා ගලාධිපති පැහැදිලිව කතා කරනවා. ඒ වංශය අපේ ගැලුම් කරතරන් වහන්සේ බව. මකර සාතන් බව එල්දරපති පැහැදිලිව කතා කරනවා. අලුත් ගිවිසුමේ මකරවුනේ කවුද? පාරාවෝ සහ පාරාවෝ රජතුමා. ඊට පස්සේ මකරාගේ බීජය බවට පත් වුණ අලුත් ගිවිසුමේදී කවුද? හිරෝද්ද තමයි මකර සාතන් පාවිච්චි කළේ මොනවා කරන්නද? වහන්සේ වෙදා පාරාවෝ පාවිච්චි කළා. ඊශ්‍රායල් සෙනගේ ගැලුම්කාරයව මොනවා කරන්නද? මරණයටපත් කරන්න. අලුත් ගිවිසුමේ හිරෝද්ද මකර පාවිච්චි කළා. ලෝකේ පාපේ දුරු කරන ගැලුම්කාරයව මරණයටපත් කරන්න. මේවා ඉබේල්සා දීවිලා නැහැ. මතක තියාගන්න. මේ ශුද්ධ වූ ආලෝකයේ උන්වහන්සේ ඒ වචනය තුල සංගවා තිබෙනවා. උන්වහන්සේ අපිට දැන් එල්දරව් කර දී තිබෙනවා. අන්ධකාරයේ ජීවත් වෙන්නා වූ අයවලුන්ට තීරුම් ගන්න පිණිස. ඔබ දකිනවා ඒ පරණ ගිවිසුම තුල කොයි ආකාරයෙන්ද සතුරුකම ඇවිලී ගියේ. ඒ වගේම අලුත් ගිවිසුමේදී අපිට හම් වෙන එල්දරව් පොත තුල කොයි ආකාරයෙන්ද මහා සර්පයා ස්ත්‍රිය වැදූ දරුවාව අපි ගැලුම් කර යේසුස් ක්‍රිස්තුස් වහන්සේව විනාශ කරන්නට උත්සාහ කළා වූ ආකාරය හිරෝද් කරනකොට අපි සබත් පාඩම ඉගෙන ගන්න අපේ වැඩිමහල් සහෝදරයා කවුද? අපි ඉගෙන ගත්තා මේ සතිය පාඩම තුල. කොයි ආකාරයෙන්ද අපේ වැඩිමහල් සහෝදරයා බවට උන්වහන්සේ පත් උනේ කියන කාරණා. මොසෙසත් මොකද උනේ? වැඩිමහල් සහෝදරයා බවට පත් වුණා ඊශ්‍රායල් සෙනගේ. නමුත් ඔහු වහලෙක් වුණේ නැහැ. අපේ ගැලුම් කර තනන් වහන්සේ අපේ වැඩිමහල් සහෝදරයා බවට පත් වුණාට සබත් පාඩම ඉගෙන ගත්තා වූ ආකාරයට උන්වහන්සේ අධිපතියාට වහලෙක් වුණේ නැහැ. මතක තියාගන්න. උන්වහන්සේ කිසිම අවස්ථාවක පාපේ වහලෙක් බවට පත් වුණේ නැහැ. ඒ නිසා අපි මතක තියාගන්න ඕන උන්වහන්සේ මේ ලෝකයට ඇවිල්ලා දේව ආඥාවට කීකරුව උන්වහන්සේගේ දේවා අපි දන්නවා දෙවියන් වහන්සේගේ ආඥා උන්වහන්සේගේ හදවතේ තබාගත් නිසා උන්වහන්සේට වෙනත් හදවතක් බද්ධ කරන්න අවශ්‍ය වුණේ නැහැ. අපේ සහෝදර පේනවද අපේ ගැලුම් කර තැනන් වහන්සේ පරණ ගිවිසුමේ සිදුනා වූ සියල්ල උන්වහන්සේ සම්පූර්ණ කරමින් සිටියා අවස්ථාව. අපේ සහෝදර විශේෂයෙන් ගෙත්සමනේ විශේෂයෙන් උන්වහන්සේ ගෙත්සමන වේනේදී උන්වහන්සේට වේදනාව ඇති වුණේ ඇයි? උන්වහන්සේ ඒ පියාණන් වහන්සේ ඒ උදහසේ කුසලාන උන්වහන්සේ ඒකයි කිව්වේ මේ කුසලාන මාගෙන් පහ කරන්නට ඔබගේ කැමැත්ත ලෙස වේවායි කියලා. පියාණන් වහන්සේගේ උදහස මනුෂ්‍යයා වෙතට පැමිණ තිබුණා වූ දේව උදහස උන්වහන්සේ ධර්මයෙන් සිටියා. මේ කාරණා අපි තේරුම් ගන්නට ඕන. තාවර සහෝදර දැන් යනවා අපි විශේෂයෙන් දැන් ඔබට පේනවා ඇති මොසෙස් කළා වූ කාර්යය භෞතික වහල්කම දැන් මේක අපිට අමින ආත්මික වහල්භාවයෙන් උන්වහන්සේ අපිව බේර ගන්නට අපේ ගැලුම්කාරය වුණා වූ ආකාරය. යොහන් පොතේ 8 වෙනි පරිච්ඡේදයේ 34 සිට 36 දක්වා හේබ්‍ර පොතේ 2 වෙනි පරිච්ඡේදයේ 14 සිට 15 දක්වා අපිට හම් වෙනවා. උන්වහන්සේ කොයි ආකාරයෙන්ද අපේ වැඩිමහල් සහෝදරයා වෙලා අපේ වැඩිමහල් සහෝදරයා වෙලා ඔබවත් මාවත් එදා මොසෙස් කළ දේම එදා ඊශ්වසනකව දිව්‍යන් වහන්සේගේ සනකව පාපේ වහල් ඒ ශාරීරික වහල් බවින් භෞතික වහල් බවින් මුදාගත්තා වූ ආකාරයටම ඔබගේ මගේ මේ සුදු සත්‍යතාවයේ තේරුම් ගන්න අපිට අපේ ගලුම් කරතන වහන්සේ කළා වූ කැපවීම අපිට හම් වෙනවා යේසුස් වහන්සේ උන්ට උත්තර දෙමින් සබක් නුඹලාට කීවේ පව් කරන සියල්ලම පාපයාගේ වහල්ලුය. පහලා නිතරම ගෙදර නැවතී නොසිටි. පුත්‍රයා නිතරම නැවතී සිටි. එයින් පුත්‍රයා නුඹලා නිදහස් කරන්නේ නම් නුඹලා නිදහස් වන්නෝය. එයින් දරුවන්ගේ ලේ හා මාංශයට පංගුකාරයන්ව සිටින නිසා අපි මේ සති ඉගෙන ගත්තේ. උන්වහන්සේ තේම ආකාරයෙන්ම ඒවට පංගුකාරයෙක් වූසේක. එසේ කලේ මරණය කරේ බලයත්තා වන යක්ෂයාව මරණය කරනකොටගෙන බලය නැතිකොට ජීවිතය මුළුල්ලේ මරණයට බයින් වහල්කමට යටත් සිටි සියල්ලන් නිදහස් කරන පිණිස මොසෙස් කළ තේම අපේ ගලුම් කරතරන් වහන්සේ සම්පූර්ණ කළා. අපේ සහෝදරය පිස පොතේ 2 වෙනි පරිච්ඡේදයේ 1 වෙනි පදයේ සිට 3 වෙනි පදයේ දක්වා ගීතාවලිය 51 5 වෙනි පදේ අපිට පැහැදිලිව හම්බෙනවා. කොයි ආකාරයෙන්ද අපි උන්වහන්සේ ස්වභාවයෙන්ම උදහසේ දරුවන් හැටියට සිටිය කාලේ අපිට ඒ බයිබල් පාඨවල අපි දකිනවා. අපිට ශුද්ධ විශේෂයෙන් යෙසායා 50 ගීතාවලිය 51 වෙනි පරිච්ඡේදයේ කතා කරන බැලිව මනවම අයිතුකම් සහිතව මම ඉපදුන මගේ මෑණියෝ පාප සහිතව ගැබ් ගත්තායි කියලා
අපිට අවශ්‍යද ලියවිල්ලේ දාවිද රජතුමා ලියා තිබෙනවා. ඒ නිසා අපිට ඔබට පේනවා ඇති අපේ ස්වභාවය ආත්මික වහල් භාවය ඔබටත් මට එල්දරව් වෙනවා. දැන් ඔබට පේනවා එල්දරව් පොතේ පැහැදිලිව එදා ඊශ්‍රායල් සෙනඟ දෙවියන් වහන්සේට මොර ගැසුවා වූ ආකාරයට අපිට හම්බ වෙනවා ස්ත්‍රීය සබාව අලුත් ගිස්මේ අපිට හම්බ වෙනවා ගැවුලුම් කාර්යයේ පැමිණීම උදෙසා එදා ඊශ්‍රායල් සෙනඟ කෑ ගැහුවා සේම අලුත් ගිස්මේ තුනාසගේ සෙනඟ කෑ ගහමින් සිටියා. ඒ දර්ශනය අපිට යොහන්තුමා දකිනවා සංකේතාත්මකව දකිනවා එල්දරව් පොතේ 12 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පාසයේ සහ දෙවෙනි පදයේ තවද මහත් පුදුමයක් අහසේ දක්නා ලද්දේ එනම් සූර්යයා පැලඳගෙන පාදයේ චන්ද්‍රයාද මේවා අපි ඉගෙනගෙන තිබෙනවා විලුජ්ජා විදිමින් ප්‍රසව වේදනා වික්තව මොරකසන්නී මේ කාරණාව නොවේද ඊශ්‍රායල් සෙනඟ පරණ ගිස්මේ කලේ ඒ කාරණාව නොවේද අලුත් ගිස්මේ තියව ආත්මික වහල් භාවයට පාපයට වහලු නැටි හිටියව දෙවියන් වහන්සේගේ දරුවන් කලේ ඒ කාරණාව නෙවෙයි උන්වහන්සේ අසලා අනාගත වාක්‍ය අනුව උන්වහන්සේ ආලේපලක් තනත්තාවේ උන් ලැබුවේ දෙවියන් වහන්සේගේ වාක්‍ය අනුව මාංශවත් කළේ ලෝකී පොතේ පළවෙනි පරිච්ඡේදයේ 16 සිට 67 75 දක්වා ඔබ කියවොත් ඔබට පේනවා උන්වහන්සේ කොයි ආකාරයෙන්ද උන්වහන්සේගේ පොරොන්දුව උන්වහන්සේගේ සදාකාලික ගිවිසුම උන්වහන්සේ ලෝකයේ පටන් ගන්නේ සිටම උන්වහන්සේ නිර්මාණය කර තිබුණා සූදානම් කර තිබුණා ඒ සලස්ම මොකද කරේ උන්වහන්සේ සම්පූර්ණ කළා වූ ආකාරය අපි දන්නවා සකරිය සුද්ධාත්මයන්ගෙන් පූර්ණව කළා වූ ඒ ගීයේදී ඒ උදාන ගීයේදී ඒ උන්වහන්සේ කළා වූ ඒ ගිවිසුම සිහි කරලා උන්වහන්සේගේ සෙනගව ගලව ගන්නට ගැලුම්කාරයන් නෙවන බව සකරියස් අධ්‍යක්ෂව අවස්ථාව අපි දකිනවා. දැන් අපේ සහෝදර සහෝදරිය එකයි මං කිව්වේ එදා ඊශ්‍රායල් සෙනඟට ආබ්‍රහම්ට දුන්නා. නුඹලා වහල්කම් කරන්නේ මෙච්චර කාලයයි. ඊට පස්සේ නුඹලා ඒ ගිවිසුම සිහි කරලා ඊශ්‍රායල් සෙනඟ වරන් යනවා. ඒ විතරක් නෙමෙයි උන්වහන්සේගේ මෙසිස් වහන්සේගේ දින දර්ශනයට අනුව මෙසිස් වහන්සේගේ උත්පත්තිය සිද්ධ වෙන්න කාලය එළඹෙනකොට ඒ පිළිබඳ අනාගත වාක්‍ය දානියෙල්ට දානියෙල් 9:27 වෙනි ඒ දානියෙල් 9 වෙනි පරිච්ඡේදයේ පුරාම අපිට හම්බ වෙනවා සතිය 70 අනාගත වාක්‍ය තුල ආලේපලක් තනත්තාව යවන බව මෙසිස් වහන්සේ යවන බව මෙසායාව යවන බව ඒ අනාගත වාක්‍යයට අනුව උන්වහන්සේ සම්පූර්ණ කළා. අලුත් ගිවිසුමේ ආබ්‍රහම්ට දුන්න ගිවිසුම ඊශ්‍රායල් සෙනඟ වෙනුවෙන් සම්පූර්ණ කරා ගැලුම්කාරය වෙලා අපිට හම්බ වෙනවා ඊළඟට ලෝකයේ ගැලුම්කාරය හැටියට දානියෙල්ට දුන්නා වූ අනාගත වාක්‍යයට අනුව උන්වහන්සේ කාලය සම්පූර්ණ කළ ඒ කාරණේ උන්වහන්සේ සම්පූර්ණ කළා වූ ආකාරය. අපේ සහෝදර සහෝදරිය අපි උන්වහන්සේට මොනතරම් ස්තුතිවන්ත වෙන්න ඕනද? උන්වහන්සේ මේ කාරණා අපිට අද දවසේදී එල්දරව් කර දී තිබෙන නිසා. දැන් අපිට පේනවා ඊටඟට උන්වහන්සේ වික්කා වූ ආකාරය යුදස් උන්වහන්සේ වික්කා වූ ආකාරය අපිට හම්බ වෙනවා. ඊළඟට අපිට හම්බ වෙනවා උන්වහන්සේව ඔබට මතකද බැටළුවව තෝරගත්තේ දින 4කට ඉස්සෙල්ලා. ඒ වගේම උන්වහන්සේගේ මේ බැටළුවව තෝරා ගැනීම ඔබට මතකද උන්වහන්සේ මග්දලය මරියා උන්වහන්සේගේ පාද ආලේප කරනකොට උන්වහන්සේ කිව්වා මේ තනත්තිය කරපු දේ සුභාරංචිය ප්‍රකාශ කරන සෑම අවස්ථාවකම කියනු ලබනවායි කියලා මතක් කරනු ලබනවායි කියලා බැටළුවව තෝරා ගැනීම පරණ ගිවිසුමේදී 10 වෙනිදා නිසාන් මාසයේ 10 වෙනිදා සිටින උන්වහන්සේගේ ඒ උකිත්වීමට පෙර මග්දලය මරියා උන්වහන්සේ ආලේප කළා වූ ආකාරය තාවර සහෝදර සහෝදරිය උන්වහන්සේ කිව්වා උන්වහන්සේගේ මරණය සඳහා අය උන්වහන්සේ ආලේප කරනවායි කියලා. මතක තියාගන්න උන්වහන්සේ කුඩා කාලේවත් උන්වහන්සේගේ මහලු වියේදීවත් නෙවෙයි උන්වහන්සේ මේ පූජාව සම්පූර්ණ කළේ. උන්වහන්සේගේ තරුණ කාලේ බැටළුව අවුරුද්දක් වයස ඇති. අවුරුද්දක් යනකොට හොඳ පරිණතභාවයට පත් වෙනවා බැටළුව. පේත්‍රස්ගේ පොතේ අපිට හම් වෙනවා පළවෙනි එක පේත්‍රස්ගේ පොතේ පළවෙනි පරිච්ඡේදයේ 18 සිට 20 දක්වා හේබ්‍රේ පොතේ 7 වෙනි පරිච්ඡේදයේ 26 හේබ්‍රේ පොතේ 4 වෙනි පරිච්ඡේදයේ 15 යසායා 53 උන්වහන්සේ කැලල් රහිත තනන් වහන්සේ බව උන්වහන්සේ තුළ කිසි පාපයක් සම්බ නුන බව ඒ වචනේ පුන පුනා සඳහන් කරනවා. බැටළු පැටව පරණ ගිවිසුමේ කැලල් රහිතයි. ඒ විතරක් නෙමෙයි බැටළු පැට වගේ ඇටකටු නැත්තම් ඒ ඇටකටු කඩන්ට එපයි කියලා නියෝග කරා පරණ ගිවිසුම. ඒ ආකාරයෙන් උන්වහන්සේගේ ඇටයක්වත් නොබිදින බව අනාගත වාක්‍යයේ දාවිද රජතුමා කියාලපු ලෙසම උන්වහන්සේ
ගේ අටකටු නොබින්ද බව අලුත් කිස්මේ සාක්ෂි දරනවා. තාවර සහෝදර සහෝදරිය අපිට හම්බෙනවා එදා පරණ කිස්මේ කුළුඳුලා සෙනග නොමරණ පිණිස ඒ බැටළු පැටවාමිය ගියා. අලුත් කිස්මේදී සදාකාල මරණයෙන් මිනිසයාට සදාකාල මරණය හිමි නොවන පිණිස අලුත් කිස්මේ අපේ කැලුම්කාර තනන පාපේ දුරු කරන දෙවියන් වහන්සේගේ බැටළු පැටවන මිය ගියා. යසායා 53 පාර්ශ්වයේ ඒකයි කියන්නේ නුමුතුනාසේ තුවල ලැබේ අපේ අපරාධ නිසාය පොඩි කරන ලැබේ අපේ අයිතිකම් නිසාය අපට සමාදානය කියන දෙන දඬුවම උන්වහන්සේ පිට පැනුනේ උන්වහන්සේගේ පාරවලින් අපට සුවය ලැබී තිබේ. අපේ සහෝදර සහෝදරිය අලුත් කිස්මේ බැටළුවා කරන කොටගෙන බැටළුවාගේ ලේ කරන කොටගෙන ඊශ්‍රායල් සනග බේරුණා. අද අපි ගැලුම්කර තරන් වහන්සේගේ ලේ කරනකොට මේ පාපයේ දුරු කරන දෙවියන් වහන්සේගේ බැටළු පැටවන්ගේ ලේ කරනකොටගෙන ඔබත් මමත් අද බේරී තිබෙනවා සදාකාල මරණේ. දැන් අපේ සහෝදර සහෝදරට පේනවා ඇති අලුත් කිස්මේදී අපිට හම්බ වෙනවා ජීවත් වුණ ඒ හේබ්‍රෙව් ඒ වෙලාව අනුව අපි දකිනවා දවසට පැය 12ක් තිබුණා. පළමු පැය, දෙවන පැය, තුන්වෙනි පැය යනාදී වශයෙන් අපිට හම්බ වෙනවා. එතකොට ඒ වෙලාව ඔබට බයිබල් පාඩේ තබා තිබෙනවා. අපිට හම්බ වෙනවා ඒ උන්වහන්සේගේ ඉකොත් වීම පිළිබඳව කතා කරනකොට 6 වෙනි පැයේ සිට 9 වෙනි පැය දක්වා අන්ධකාරයේ තිබුණු බව අපිට හම්බ වෙනවා. ඒ වෙලාව 9 වෙනි පැයේදී උන්වහන්සේ මොරගසා මේ ගිය බව අපිට දේව වචනය අපිට හම්බ වෙනවා. එතකොට මේ කාලය අපේ කාලයට සස්සනකොට සවස් 2ක් 3ක් අතර තමයි උන්වහන්සේගේ මරණය සිදු වුණේ. උන්වහන්සේගේ ඉක්ුත් වීම, උන්වහන්සේගේ ජීවිත පූජා, උන්වහන්සේගේ මරණය සිදු වුණේ. මතක තියාගන්න ලේ වැගිරීම පමණක් ප්‍රමාණවත් උනේ නැහැ. උන්වහන්සේගේ ලේ උළුවස්සේ ගෑය යුතුව තිබුණා. උන්වහන්සේගේ ජීවිත පූජාව පමණක් ප්‍රමාණවත් නැහැ. ඒ පූජාව අපි ඇදහිල්ලෙන් පිළිගන්න ඕන. එතකොටයි අපි ගැලවෙන්නේ. උන්වහන්සේගේ ජීවිත පූජාව පමණක් ප්‍රමාණවත් නැහැ. ඒ පූජාව අපි ඇදහිල්ලෙන් පිළිගන්න ඕන. එදා බැටළුවගේ මරණය ප්‍රමාණවත් උන්නේ නැහැ. බැටළු ලේ උළුහය ගහන්න සිද්ධ වුණා. ඇදහිල්ලෙන් යුක්තව මරණයේ දූතයා පසු කර යන්නව තිබ්බ ගැලවෙන්න නම්. ඒ නිසා තමයි රෝම පොතේ 3 වෙනි පරිච්ඡේදයේ සුදෝ පවුල් තුමා පැහැදිලිව කතා කරන්නේ 21 සිට 25 දක්වා. මොනවද කියන්නේ? උන්වහන්සේ කෙරෙහි ඇදහිල්ල කරනකොටගෙන උන්වහන්සේගේ ජීවිත පූජාව ඇදහිල්ලෙන් පිළිගන්නා වූ තුවා දරුවන් තමයි ගැලවෙන්න යන්නේ. ඒ විතරක් නෙමෙයි. ඔබට පේන ඇති පාරිශුද්ධ වේස සංකේතයක් හැටියට ඒ ලේ ගෑයිතුව තිබුණේ මොනවා සමගද? හරි ලස්සන ඒ අපි කියනවා හිසොප් කියලා. සමග රුධිරයේ සීතු බව පැහැදිලිවම පර්ණගිස්මේ දීලා තිබුණා. හිසොප් කියන්නේ මල්ගහ. ඒකෙන් තමයි ඒක සුවඳ නික්මනවා. උන්වහන්සේගේ ජීවිතයේ පූජා උන්වහන්සේගේ ලේස් කරනකොටගෙන ඒ සුවඳ කරනකොටගෙන තමයි ඔබවත් මාවත් ගලුම් ලබා තිබෙන්නේ. යොහන් පොතේ පළවෙනි පරිච්ඡේදයේ යොහන් පොතේ පළවෙනි පරිච්ඡේදයේ 7 වෙනි පදයේ පැහැදිලිවම උන්වහන්සේගේ ලේ කරනකොටගෙන සීල පාප වලින් ඔබත් මාත් නිදහස් වන බව දේව වචනේ සඳහන් කරනවා. ඔබ ඉදිරියේ තබා තිබෙනවා ඒ ගහ නැත්නම් ඒ සුවඳ දෙන්නා වූ ඒ හිසොප් ඔබට පේනවා ඇති. ඒ මල මම විශ්වාස කරනවා ඔබට පේනවා ඇති කියලා. යොහන් පොතේ 6 වෙනි පරිච්ඡේදයේ 53 සිට 54 63 අපිට හම්බ වෙනවා උන්වහන්සේගේ මාංශයට. උන්වහන්සේ පැහැදිලිව කියන මොනවද කියන්නේ? ඔබට පේනවා ඇති. ඒ නිසා උන්වහන්සේට අවශ්‍ය වුණා මේ බැටළුව වෙන කවුරුත් නෙමෙයි. පරණ ගිස්මේ පාස්කුවේ තුල ඒ අනුභව කරා බැටළුව වෙන කවුරුත් නෙමෙයි. අපේ ගලමුකාර යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කියලා ඔවුන්ට පුන කියන්න උත්සාහ කළා. ඔවුන්ගේ මේ දේවල් තේරුම් ගන්නට බැරි ලෙස මේ ලෝකයේ දෙවියා ඔවුන්ගේ සිත් අන්ධ කරලා තිබුණා. අදත් ක්‍රිස්තුනුවන්ට වෙලා තිබෙන්නේ මේ කාරණේ. මේ සුද්ධ සත්‍යතාවේ තේරුම් නොගන්න ගන්න බැරි ලෙස ඔවුන්ගේ සිත් මේ ලෝකයේ දෙවියා අන්ධ කර තිබෙනවා. උන්වහන්සේ මොනවද කිව්වේ? ඒ නිසා උන්වහන්සේ උන්ට කිනසේ සබා නුඹලාට කියමින් නුඹලා මනුෂ්‍ය පුත්‍රයාගේ මාංශ නොකනවා නම් ඔහුගේ ලේ නොබනවා නම් නුඹලා තුළම ජීවනය නැත. මාගේ මාංශයේ කන්නාව මේ බැටළු පැටව මේ පාස්කුවෙන් සඳහන් කරා බැටළු පැටය යේසුස් ක්‍රිස්තුස් වහන්සේ බව තේරුම් ගන්නටයි උන්ට උත්සාහ කළේ. තාපර සහෝදර සහෝදරිය උන්වහන්සේ පැහැදිලිවම මේ සාක්ෂිය උන්ට දී තිබුණා. ගීතාවලිය පොතේ 69 වෙනි පරිච්ඡේදයේ 21 මතේ 27 වෙනි පරිච්ඡේදයේ 34 අපිට හම්බ වෙනවා උන්වහන්සේට තිත්ත කාඩි බොණ්ඩ දුන්නා. තිත්ත ඒ කාඩි බොණ්ඩ දුන්නා උන්වහන්සේ බිව්වේ නැහැ. උන්වහන්සේගේ තිත් ලබන්නා වූ ලැබුවා වූ තිත්ත අත්දැකීම තිත්ත කාඩි සමග තිත්ත පලා
උන්ට කණ්ඩ කීවිතිරේ උන් ඒ ගත කලාව ඒ මිසරේ ගත කලාව තිත්ත අත්දැකීම අලුත් ගිවිසුමේ ඔබත් මම ඒ පාපය කරන කොටගෙන ඔබ මොන දුනා තිත්ත ජීවිතය ක්‍රිස්තුස් වහන්සේ කරන කොටගෙන අපිට ඒ තිත්ත ජීවිතයේ නිදහස උන්වහන්සේ අපිට කොච්චර ලස්සනට පැහැදිලි කරලා දීලා තිබෙනවා. ඒ කොරින්ති පොතේ 5 වෙනි පරිච්ඡේදයේ 7-8 අපිට හම්බ වෙනවා. උන්වහන්සේ පිසුදු පාවුල්තුමා පැහැදිලිව සුද්ධාත්මයන් වහන්සේගේ මඟ පෙන්වීම ඇතුව දැන් උන්වහන්සේ පැහැදිලිව එල්තරව කරනවා අපේ පාස්කුව කවුද කියන කාරණේ. මුහුන් නැත්තව නුඹලා අලුත් පිටක් වන පිරිස පරණ පුහුන් පහ කරපන්න කුමක්කේන්ද අපේ පාස්කුව එනම් අපේ පාස්කුව දැන් අපේ පාස්කුව කවුද? ක්‍රිස්තුස් වහන්සේ යාග කරන ලද්දේ බැවින් පරණ මුහුන් වලින්වත් පරණ පාස්කුවෙන් වැඩක් නැති බව සුද්ධ පාවුල්තුමා පැහැදිලිව කියනවා. ඊර්ෂ්‍යාවද දුෂ්ටකම නැති මුහුන් වලින්වත් නොව ඊට පස්සේ කියනවා අවංකකම්ද සැබෑකම්ද නැමැති මුහුන් නමසු රොටියෙන් මංගල්‍ය පවත්තම. උන්වහන්සේ ප්‍රත් මරත් උන්වහන්සේගේ මරණය සීකරන්ට කොරින්ති පොතේ සීකල යුතු ආකාරය උන්වහන්සේ ප්‍රත් මරත් දී තිබෙනවා. පිළිවෙලට ලස්සනට උන්වහන්සේගේ අපේ පාස්කුව ක්‍රිස්තුස් වහන්සේගේ යාග කිරීම සීකල යුතු ආකාරය දී තිබෙනවා. ඒ නිසා අද ඔබටත් මටත් ඒ පරණ පාස්කුව අවශ්‍ය වෙන්නේ නැති බව සුද්ධ ලේවිල සාක්ෂි දරනවා. අපේ සහෝදර සහෝදරයනි නිසා අපි මේ කාරණේ අපි හොඳ ආකාරව තේරුම් ගන්නවා. අපි අන්ධයන් නොවෙමු. ආත්මික අන්ධ එදා යුදෙව්වරු ආත්මික අන්ධභාවයේ සිටියා. ඔබ තවමත් සිටින්නේ අන්ධභාවයේ නම් උන්වහන්සේ ඔබටයි අද දවසේදී කතා කරන්නේ. පැහැදිලිව මතක තබා ගන්න ඕන. උන්වහන්සේගේ සාදාකාලික පූජාව කරනකොටගෙන අපි ඉදිරි දවස්වලදී අපි දැන් ලබන සතිය ඉගෙන ගන්නට යන්නේ ඒ මුහුන්නදමු රොටි මංගල්‍යය ගැන. මේ පිළිබඳව මට දවස් දෙකක්වත් දේශනා දෙකකින් ඔබට කතා කරන්න අවශ්‍යයි. මොකද එච්චරට දේවල් සුද්ධ ලේවිල තුල එල්තරව කර තිබුණා ක්‍රිස්තුස් වහන්සේ කරනකොටගෙන සම්පූර්ණ වූ ආකාරය. මතක තියාගන්න උන්වහන්සේගේ රාත්‍රී භෝජන මෙහිදී උන්වහන්සේ කියනවා මොනවද කියන්නේ? උන්වහන්සේ දෙනවා කුසලාවක් රැගෙන උන්වහන්සේ රොටි රැගෙන සුටි කොට කඩා මොකද කියන්නේ මේක මා උසා නුඹලා උසා දෙන ශරීරය මා සිහි කිරීම පිණිස මේක අනුභව කරන්න උන්වහන්සේ රුධිර දීලා කියනවා කුසලාවක් ගැන දීලා මේක නුඹලා උදෙසා පිහිටවන මගේ අලුත් ගිවිසුමේ මෙන්න උන්වහන්සේ අපට දී තිබෙන දේ. උන්වහන්සේ අපේ පාස්කුව ක්‍රිස්තුස් වහන්සේ උන්වහන්සේගේ ජීවිත පූජාව සිහි කිරීම පිණිස අමතක කරන්න එපා. විශේෂයෙන් අපේ සහෝදර සහෝදරයන්ට දැන් ඔබ ඉදිරියේ තබන්න කැමති යුගයන්ගේ ආශාව පුතේ ඒ 652 වෙනි පිටුවේදී කතා කරන්නා වූ කාරණේ. අපේ සහෝදර සහෝදරයන්ට විශේෂයෙන් මම මේ කියන්නේ ක්‍රිස්තුස් වහන්සේ තුල සම්පූර්ණ වීම අපි විශේෂයෙන් අපේ අවධානය ඔබගේ අවධානය මම බලාපොරොත්තු වෙන මේක ක්‍රිස්තුස් වහන්සේ තුල සම්පූර්ණ වූ ආකාරයේ ගිවිසුම් දෙකක් අපි දකිනවා පරණ ගිවිසුම සහ අලුත් ගිවිසුම මහා උත්සව දෙකක් අතර සංක්‍රාන්තිය පරණ ගිවිසුමේ පාස්කු මංගල්‍ය දැන් අපිට හම් වෙන අලුත් ගිවිසුමේදී ඒක වෙනස් වුණා වූ ආකාරය ක්‍රිස්තුස් වහන්සේට මාරු වුණා වූ ආකාරය දෙවියන් වහන්සේගේ නොකලල් බැටළු පැටවා වුණ උන්වහන්සේ පාප පූජාවක් ලෙස ඉදිරිපත් කිරීමට සූදානම්ව සිටි වසර 4000ක් තිස්සේ උන්වහන්සේගේ මරණය පෙන්වා දුන් ආකාරයේ සහ මංගල්‍ය ක්‍රමය අවසන් කරන පිණිසය ක්‍රිස්තුස් වහන්සේ කරනකොටගෙන උන්වහන්සේ සිය ගෝලයන් සමග පාස්කු භෝජනය අනුභව කරන විට උන්වහන්සේ ඒ වෙනුවට උන්වහන්සේගේ මහා ජීවිත පූජාවේ අනුස්මරණය වී යුතු සේවය ස්ථාපිත කළසේක. අලුත් ගිවිසුම ඔබටත් මටත් දුන්නා. උන්වහන්සේගේ ජීවිත පූජාව අලුත් ගිවිසුමේ පාස්කු එනම් අපේ ක්‍රිස්තුස් වහන්සේගේ යාග කිරීම සිහිපත් කරන පිණිස. යුදෙව්වන්ගේ පාස්කු මංගල්‍ය උන්වහන්සේ තුල සම්පූර්ණ වූ අතර එය සතහටම පහව ගියේය. ක්‍රිස්තුස් වහන්සේ තුල සම්පූර්ණ නිසා ක්‍රිස්තුස් වහන්සේ ස්ථාපිත කළ සේවය සීල දේශවල සහ සීල වයස්වල සිටින උන්වහන්සේගේ අනුගාමිකයන් විසින් සිහිපත් කළ යුතුය. අපේ සහෝදර සහෝදරිය දැන් අපේ පාස්කුව පරණ ගිවිසුමේ පාස්කුව නෙවෙයි. අපේ පාස්කුව අපේ ගලම් කරතරන් වහන්සේ. එනිසා උන්වහන්සේගේ මරණය සිහි කරන්ට උන්වහන්සේ ඔබටත් මටත් සුදු සත්කර්ම මෙහිදී තිබෙනවා. ඒ නිසා අපි සියල්ලම උන්වහන්සේගේ ශරීරය උන්වහන්සේගේ රුධිරේ පංගුකාරය වෙනවා මිසක් පරණ පාස්කුවට පාස්කුව අපට ආදාළ නොවන බවයි මතක තියාගන්න. ඔබ තවමත් ඒ දේ කරන්නෙක් නම්
ඔබ ක්‍රිස්තුස් වහන්සේට දුන්නු දේ ක්‍රිස්තුස් වහන්සේ ඔබටත් මට සිහි කරන පිණිස දුන්නු දේ ඔබ හැලුවට ලක් කරනවා විතරක් නෙමෙයි ඔබ ක්‍රිස්තුස් වහන්සේගේ ජීවිත පූජාව හැලුවට ලක් කරනවා. පුත්‍රයා ඇත්තාට සදාකාල ජීවනයේ නැත. පුත්‍රයා නැත්තාට සදාකාල ජීවනයේ නැත. මේ කාරණේ අපි හොඳ මතේ තබාගෙන උන්වහන්සේ අපට දුන්නු දේ උන්වහන්සේ අපේ නිල්ලන දේ උන්වහන්සේට කීකරුකමේ සිතකින් යුක්තව උන්වහන්සේ අපට එල්දරව් දී තිබෙන දෙයට කීකරු වෙමු. උන්වහන්සේ අපට දී තිබෙන දේ අපි උන්වහන්සේගේ ජීවිත පූජාව සිහිපත් කරමින් උන්වහන්සේ ඉදිරියේ යටාත්මකමෙන් යුතුව උන්වහන්සේ අපට දී තිබෙන දෙයට කීකරු වෙමු. මෙසේ කරන්ට උන්වහන්සේ ඔබටත් මටත් ආශිර්වාද කරනසේක්වා. ආමෙන්.